Hello 2021 students, grade 10. Am I correct? Yes. How are you? Think you are okay? දැන් එහෙම ඉස්කෝලේ එහෙම පටන් ගත්තා. දැන් ඉස්කෝලේම යනවා කියලා හිතන්නේ නේද? බලන්න ඉස්කෝලේ යන ළමයි වාර අතොස්සෝ බලන්න. ඉස්කෝලේ යන ළමයි ටිකනේ ඉන්නේ. නේද? තාම හරියට මේ වෙලා නැද්ද? හොඳයි. අපි එහෙමනම් අපි බලාපොරොත්තුවක් අපිට තියෙනවා පෙබරවාරි මාසෙදී අපිට පන්ති කරන්න අවස්ථාවක් ලබා දෙයි කියලා. ඒවා ඉතින් හරියටම අපිට ස්ථිර වශයෙන් කියන්න බෑ. මොකද හැම දෙයක්ම ස්ථිරවම අපිට මේවයි කියලා කියන්න පුළුවන් වාතාවරණයක් නැහැ නේ. දැන් අදත් මම මේ වීඩියෝ එක කරන්න පුළුවන් මේ ස්ථිරවම කියලා ඕනේ නෙමෙයි නෑ. මොකද ඊයේ නෑ ගොඩාක් මම අසනීපෙන් හිටියේ. හරි වමනේ දාලා හරි අමාරුවෙන් හිටියේ. නමුත් අද මේ වීඩියෝ එක කලේ නැත්නම් සවුදට අවුට් කරගන්න බෑ. ඒක වගකීමක් නිසා හරි අමාරුයි වෙනව නේද? රයිට් ඉන්න ස්වභාවය. දැන් කණ්ඩත් බෑ අපිරියයි. ඉතින් ඕගොල්ලෝ ડોක්ටර්ස්ලා ඕගොල්ලන්ට කියන්න නේද? මෙමය කියලා. නමුත් ඉතින් දුක තව කාට හරි කිව්වම ළමයි මේ පොඩි හිතට පොඩි සහනයක් තියෙනවා. අන්න ඒකයි ඕගොල්ලන්ට චුට්ටක් මම කිව්වේ. හරි අපි try එකක් දෙමු. දැන් ඔයගොල්ලෝ අලුත් 10 වසරකට ඉස්කෝලේ ගිහින් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න මට ආදරය කරන අය අතොස්සල බලන්න. වෙනවා ගොඩාක් ළමයි ඉන්නවා. ඒ අතරේ ගොඩාක්ම සමහරුන් ඉන්නවා ඉතින් නේද? ඔය අතීතයට එච්චරම ප්‍රියමනාපතාවයක් නැහැ මම සැලබල කරන අවස්ථාවල මේ තියෙන නිසා කියලා වෙලා. එහෙමවත් නැහැ නේද? නමුත් ආදරය කරන ගොඩාක් සියලුම දෙනාට මම කියන්නේ එමන ඔයගොල්ලෝ මට ආදරේ නම් දැන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක පොඩ්ඩක් ඔයගලන්ගේ දැන් යාළුවා ඉස්කෝලේදී හම් වෙනවා දාලා ඉවර වෙලා මේක පොඩ්ඩක් බලපන් මේ වීඩියෝ එක රයිට් මේ විදිහට මේක ඉගෙන ගන්න කැමති නම් එහෙම ලෑස්ති වෙලා මොනවාද මේ ආවල් කරයි සර්ගේ පක්කේ තියෙන කියලා වෙලා ඒවට පොඩ්ඩක් අපිට ළමයි ටික එකතු කරලා දෙන්න පොඩි උත්සාහයකට ගෙනෙන්න. මොකද අපිට දැන් අලුතෙන් මේ අපි දැන් පන්ති පටන් ගත්තාම අලුත්ම එක්රස් කිරීමේ ඉතාම අපහසුතාවයකටපත් වෙලා තියෙනවා අපිට ඔය හෑන්ඩ් මිල් ගහලා අනම්මනම් මේවා කරලා ඉවර වෙලා ඒ විදිහට මේවා කරගන්නේ මේ අපහසුතාවයකටපත් වෙලා තියෙන නිසා සුවරද දාන්න බාපා රයිට් මම බලාපොරොත්තු වෙනවා එහෙනම් ඔයගොල්ලෝ මට උදව් කරන්න කියලා. හොඳයි දැන් මම ඉස්සෙල්ලාම එහෙනම් සූදානම් ජෙන්ඩර් ස්කිල් කියන එකේ කොටස් ටික ඉවරයක් කරන්න. දැන් ඉතින් රෙද්ද පෙන්නන්න ඕනේ නේද? රෙද්ද පෙන්නන්න ඕනේ. මෙන්න රෙද්ද. හරි රයිට්. බලන්න මම ඒකේ කොතනදාද අපිට කරන්න තියෙන්නේ කියලා වෙලා. ඒකේ තියෙන්නේ 7 වෙනි පිටුවට යන්න. 7 වෙනි පිටුවේ උඩේ ඉඳලා වෙලා අපි ඉදිරියට කරගෙන යමු. බලන්න ඒකේ තියෙනවා මොකද තියෙන්නේ ලෝන් ස්කර්ට් කියලා තියෙනවා. පළවෙනි වචනේ. ලියාගන්න ලෝන් ස්කර්ට් කියලා කියන්නේ දිගසාය ලෝන් ස්කර්ට්. ලියාගන්න ඉක්මනට යමු. ෆ්ලීඩර් ස්කර්ට්. ලියාගන්න රැලිසාය ෆ්ලීඩර් ස්කර්ට් රැලිසාය. ටයිට් ස්කර්ට් ඒ මොකක්ද? ලියන්න තදසාය කියලා. තදසාය. සමහර කට්ටිය මෙහෙම නේද? දාලා යනවා යන්නත් බෑ ඒක දාගෙන නේද? අර තාරා වගේ ඔබ තමයි ළඟ අඩි තියා ඉතින් ගමන් කරන්නේ නේද? හොඳයි ඊළඟට අපි යමු ටයිට් ස්කර්ට් එකට පස්සේ දිනලින් කියලා වචනයක් තියෙනවා. ලියාගන්න දිනලින් කියලා කියන්නේ වලලු යොදා හාත්පසින්ම පැතිරෙන්න මහපු සාය. වලලු යොදා හාත්පසින්ම පැතිරෙන්න මහපු සාය. දැන් මේ වගේ සායවල අපිට ගොඩාක් අඳින්න ලැබෙනවා. ජපනීස්ලා අඳිනවා, ජපන් ගර්ල්ස්ලා අඳිනවා. ඒවා හෙළ බරයි කිලෝ 7-8ක් විතර බරයි. පාඩේස්වරට එන්න ඇදගෙන ඇවිදින්න වල තියෙනවා. ඔය හැබැයි කලපු සයිඩ් එකේ ගත්තොත් නම් ඉතින් ඒ අය අඳිනවා. ඒවා හෙළ මිල ගණන් මිල අධිකයි. හරිද? පාඩිය වලට ආපුවා මෙහෙම අල්ලගෙන ඉන්නේ නේද? මෙහෙම අල්ලගෙන තමයි යන්නේ. විතර බරයි ඒ සායවල. රැලි දාලා මේවා පෙරලා නේද? කුඹලා තියෙන්නේ ඒ අවස්ථාව. ඒක යල්ලගෙන ඉන්නේ බැරි වෙලා නටත් එහෙම නේද? අප්පට දිලිනවා දැන් මේ අවුරුද්ද එහෙම. ඉන්න උන් ටික දුවන්නගනේ සමහරුන් ළඟට. ඊළඟට බ්‍රකමිස්ක යාගන්න බ්‍රකමිස්ක කියලා කියන්නේ
කැඳයොදා කුම්බාපු යටසාය කැඳයොදා කුම්බාපු යටසාය කැඳ යොදලා කුම්බාපු යටසාය නැටමිස්කර් කියලා ඒකට කියන්නේ කැඳ යොදා කුම්බාපු යටසාය දැන් සමහර සායවල් තියෙනවා ඒ වගේ කැඳ යොදලා කුම්බලා කැඳ දාලා අප දානවා අවුවට හරිද ආය දාලා කැඳ ආය අවුවට දානවා ආය දාලා ආය අවුවට දානවා ඇයි එහෙම දාන්නේ ඇයි සර් එහෙම මේව කරන්නේ ඔය පිටිපස්ස නැති සමහර ඉන්නවනේ අපේ අය නේද එහෙමනම් ඒ පස්ස පැත්ත හොඳට මේවා කරලා ඉවරලා පෙන්වන්න තමයි අර කැඳ යොදලා කුම්බන්නේ සාය අවුවෙන්න බාර පොල්දේ බලා හරි නේද ඒ එකට මොනවාද මේ යොදලා කුම්බලා තමයි දාන්නේ ඒක සාමාන්‍ය බැලුවොත් එහෙම මේව නේද නිකන් ලෑල්ල වගේ ඕම තියෙන ළමයි තමයි ඒ විදිහට කැඳ යොදලා කුම්බලා සායවල් දාන්නේ හොඳයි ඊට පස්සේ ඒප්‍රන් එක ලියගන්න ඒප්‍රන් කියලා කියන්නේ මේ උරවැස්මක් කියලා උරවැස්ම ඒප්‍රන් එක උරවැස්ම දන්නවනේ ඒප්‍රන් එක මේ ඉස්සරහට දාලා තියෙන්නේ නේද උරවැස්ම the other one house coat කියන්නේ ගෙදරට අඳින කබාය house coat ගෙදරට අඳින කබාය ගෙදරට අඳින කබාය house coat කියලා ලගේ the other one petticoat කියන්නේ යටගවුම petticoat යටගවුම petticoat යටගවුම the other one lingerie කියන්නේ ස්ත්‍රීන්ගේ සිනිඳු යටඇඳුම් ස්ත්‍රීන්ගේ සිනිඳු යටඇඳුම් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ලිස්ට් එක හදලා තියෙන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් ඒ කියන්නේ කොළඹ ඒරියා එකේ ඉන්න අය තමයි මේක වැඩි වශයෙන් හදලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ ගැන සිතලා බැලුවොත් එහෙම නේද? බුදුහාමේ අහුවෙත් තමයි ඉස්සර අදිනවා තියක් නේද? සමහරෙක් එහෙම මේවා කරනවා ඇති. ඊළඟට ස්ලිප් කියලා කියන්නේ ඊළඟට ස්ත්‍රීන්ගේ සිනිඳු යටඇඳුමක් කියලා. ඊට වඩා මට ඒක විස්තර කරන්න බෑ. ස්ත්‍රීන්ගේ සිනිඳු යටඇඳුම අපි 290 වෙනකන් මේකේ අද කරමු බලන්න එමන ඊළඟ එක බේරින් ට්‍රම් ලියන නාන කලිසම කියන. ඉතින් නාන විට අඳින කලිසම එහෙමයි ලියන්න ඕන. ඔබ දීර්ඝ වශයෙන් ඕනේ නාන කලිසම කියලා ලියන්නකෝ. එතකොට ඉතින් තේරෙනවනේ සමහරවල් හැබැයි ඉන්නවා මේ ළමයා නෑ කලිසම දානවා නේද? ළමයා නෑ ගවුම දානවා. ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ දැන් මේ සීත කාලේනේ නේ අම්මා එළවනවා දාලා ගිහින් නානවා කියලා නේද? ඊළඟට නේ ඔරුවට වේව කරලා එමෙ දුට්ටක් ප්‍රේම තියාගෙන ඔළුව ටිකක් දෙවාගෙන ගසාගෙන එළියට එනවා බාත්රූම් එකේ ඉඳලා ඉඳලා බෑව හා සමාන. අතට එලා කවුරුත් බලන්නේ නැහැ නේද? ඒකට ආනවද නැත්නම් ගොඩනවද මොනවද කරන්න කියලා නේද? ඒ වගේ නාබාලා කුරුමෙවි ඉන්න එපා. නාබාලා දැන් මම මේ පෙරේදා බලමු දා හොඳට වාසනින් මේක ඉඳලා අද උදේ මේ බාත්රූම් එකට ඉඳලා කාටත් තොරෙන් නාගත්තා. හරි. ඉතින් ඒ වගේ මට නම් එහෙම ඉන්න බෑ කොහොමද? එකම දවසක් මට නාන්න ඉන්න බෑ. මොනවාද මේ හැමදාම නාන්නම අවශ්‍යයි. ඒක නැත්තම් මට මතීලා දෙනවා. නේද? ඇත්ත ඕකනේ නේද? හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ එක බේදින් සූට් නාන ඇඳුම් කට්ටලය බේදින් සූට් කියලා කියනවා. නාන ඇඳුම් කට්ටලය ඊළඟට සරෝම් මේක නම් දන්නවා සරම next one pair of pajamas ලියන්න නින්දට අඳින කමිසය සාමාන්‍යයෙන් අපේ මේ පිරිමි අය ටිකක් ලූස් එකට කලිසමක් අඳිනවා මේ කලිසම නෙමෙයි කමිසයක් අඳිනවා ඒක නින්දට තමයි අඳින්නේ ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා pair of pajamas කියලා the other one pair of pajamas සමහර අය hina යනවා මේවා කියනකොට නේද හරි පජාමා එක ලියන්න නින්දට අඳින කලිසම කියලා නින්දට අඳින පජාමා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ඒක බුරුල් කලිසම වෙන බුරුල්
හරිද මෙතනට ලේස් පටියකින් දාලා ඉවර වෙලා ගැට ගහලා වගේ එක අදින්නේ ෂෙයාර් අර ලූස් ෂර්ට් එක දාලා ලූස් කලිසම දාලා ඉතින් රෑට් එකකින් මේ වගේ කිටි දාලා වල හිර වෙන්න තද කරගෙන මේ බුදිය ගන්න නේද කවුරුත් නේද ටිකක් සැහැල්ලු බෑගම මේක නම් නායිකයක් නේද පිළිමන මේක නම් අර විදියට ඔය කියන අඳුමක් ඇඳලා තමයි රාත්‍රී කාලේ අපිට නම් එහෙම නෑ ඉතින් අපි ඉතින් මොනවද නේද බං ඔය මේ මන්නම් අර පෞගේ දවස්වල කරන්ට් එක නැති වෙලාවේ නේද නිකන් බිමින් සිරින්දි පොළවේ නිකන් බුදිය ගත්තේ දැන් නිකන් කියලා කියන්නේ hina වෙනවා ඇත්තටම ඉතින් hina වෙන්න දෙයක් නෑ නිකන් තමයි බුදිය ගත්තේ ඊළඟට අපි යමු ඊළඟ අවස්ථාවට 288 ඊට පස්සේ ප්යාරෝ පජාමාස් ගත්ත පැන්ටලූන් කියලා කියන එක අපි එතන ඉන්නවා. අපිට කරලා මාක්කයක් දාගමු පැන්ටලූන් කියලා කියන්නේ පැන්ටලූන් කියලා කියන්නේ තදට අදින කලිසම. තදට අදින කලිසම. පැන්ටලූන් කියලා කියනවා තදට අදින කලිසම. සමහර අය ඉන්නවනේ නේද? විශේෂයෙන් ගෑනු මේව නම් මේ අදිනවා. ගෑනු මේන මොනවාද මේ ඔය ඩෙනිම් මෙහෙම අඳලා තියෙනවා නැත්නම් ජීන්ස් ගත්තොත් එහෙම ඒවා අඳිනවා ආය කියලා වැඩක් නැහැ නේද මමත් කල්පනා කරනවා වෙලාවකට කොහොමද බං ඒවා ගලවන්නේ කියලා කොහොමද ඒවා ගලවන්නේ කියලා සමහර විට නේද මේ ළමයා උඩ ඔක කාරේ බාග් එක එල්ලෙනවා ඇති ඒ අම්මා යන්නේ ඇවිල්ලා අදිනවත් දන්නේ ඒ කියන්නේ නැත්නම් ඉතින් කොහොමද අම්මව ගලවන්නේ නේ දැන් අපිට මේ ටිකක් ෆිට් එක තියෙන කලසම ඇතුළේ ඉවරලා මේව ගලවනකොට ගැලවෙන්නේ නැහැ ලේසි. ඉතින් අර පීඩිය වගේනේ ඒ විදියට මේව ගලවන්න කොහොමම ගලවනවද දෙයිය තමයි දන්නේ. සමහර විට කන පිට හරින විදියට මේව ගලවලා දානවා ඇතිනේ. දැන් ඒ මටත් ඕනේ දෙයක් නැහැ කියලා දැන් හිතනවා ඇති. ඒ විදිහට බලකමන්නේ ඇත්තයි කියන්නේ දැන් එහෙමනම් ගන්න රචනා පොත සිංහල රචනා පොත සිංහලෙන් තියෙන රචනා පොත මෙන්න නේද බලපල්ලා ඒකේ නතර කරලා තියෙන්නේ මෙන්න මේ කොටස 11 වෙනි වාක්‍යයට යන්න තියෙන්නේ page number 4 එක. page number 4 එකේ බලන්න එන්න 4 වෙනි පිටේ 11 වෙනි වාක්‍යය. මානව ඉතිහාසයේ මුල් වකවානුව තුළ සරල අවශ්‍යතාවයන් සඳහා බීමට සහ සේදීමට මිනිසයා ජලය භාවිතා කළහ. ඒකේ වාක්‍යය එනවා මේ ආකාරයට මානව ඉතිහාසයේ එවනම් ලියාගන්න in the earliest EARLIST earliest error error කියලා කියනවා of human කියලා ගන්න of human hello of human history of human history then we got in the earliest era of human history මානව ඉතිහාසයේ මුල් වකවානුව තුළ human beings used human beings එතන beings කියලා කියන්නේ තමයි BEINDS beings used used water ජලය පාවිච්චි කළා කියලා කියනවා for their ඔවුන්ගේ ඔවුන්ගේ simple needs කියලා කියන අවශ්‍යතාවයන් සරල අවශ්‍යතාවයන් simple needs සරල අවශ්‍යතාවයන් මොනවාද of washing and drinking of washing and drinking බීමට සහ මේ සේදීමට සහ බීමට ඊළඟට අපි යමු මිනිසා සහ ශිෂ්ටාචාරයන් දියුණු නිසා
මිනිස් වර්ගයාගේ විවිධ අරමුණු සඳහා ජලය භාවිතා කරන්නට පටන් ගැනීම. එතකොට වශයෙන් කියන එකෙන් පටන් ගන්නවා. වශයෙන් කියන්නේ කොහොමද ළමයිනේ? as man and civilizations man මිනිසා සහ ශිෂ්ටාචාරය civilizations ශිෂ්ටාචාරය තව සමහර වචන දීලා තියෙනවා ඒවා උපයෝගී කරගෙන හරියට ගලපාට ව්‍යාකරණ අනුකූලව ශිෂ්ටාචාරය වැඩි දියුණු වුණා කියලා කියන්නේ develop වැඩි දියුණු වුණා develop මනුෂ්‍ය වර්ගයා පටන් ගත්තා. එහෙමනම් මනුෂ්‍ය වර්ගයා කියන්නේ human beings. මනුෂ්‍ය වර්ගයා human beings. මනුෂ්‍ය වර්ගයා human beings. පටන් ගත්තා began to use water. begin කියන එකේ අතීත කාලේ began to use water. began to use water පටන් ගත්තා පාවිච්චි කරන්න ජලය. විවිධ අරමුණු සඳහා. ඒකට සඳහා කියන්නේ කොහොමද? for නිපාත පදය for විවිධයි කියලා කියන්නේ ළමයිනේ various. විවිධ various දීයත වචනේ. ඔබ දැන් අන්තිමට කියන්න ඕනේ අමාරු වචනයක් ඒවා දිනන උතර ලියලා තියෙනවා. ඒක බලාලායි වාක්‍ය කරගන්න. various purposes කියලා කියන්නේ අරමුණු purposes අරමුණු PURPOSES purposes කියලා කියනවා අරමුණු. ලෝකේ විශාල ජනගහනයක් සිටි. හරි. එහෙමනම් ලෝකෙක තියෙනවා ලෝකෙක ඉන්නවා ලෝකෙට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ? the world එතකොට the world ලෝකය කියලා කියන්නේ ඒක වචන නිසා කෙනෙකුට අයිතිව තිබෙනවා හෝ කෙනෙකුට එහෙම නැත්නම් යමකට අයිතිව තිබෙනවා. දැන් මොනවටද අයිතිව තිබෙන්නේ? ලෝකයට අයිතිව තිබෙනවා. the world එහෙමනම් ඒක වචන නිසා has done. අයිතියක් ගැන කතා කරද්දී have has නේ පාවිච්චි කරන්නේ. has done විශාල ජනගහනය very විශාල ජනගහනය very large විශාල very large ජනගහනයට වචනය උතන දීලා තියෙනවා population විශාල ජනගහනය population මේ සියලු මිනිසුන් විවිධ කටයුතු සිය ක්‍රියාකාරකම් සඳහා දිනපතා ජලය භාවිතා කරයි. මේ ඔක්කොම මිනිස්සු කියන්නේ මේ ඔක්කොම මිනිස්සු all these people බහුවචනයි. එහෙමනම් this පාවිච්චි කරන්න බෑ these කියලා ඉන්න ඕන. all these people ඔක්කොම මේ මිනිස්සු මේ සියලු මිනිස්සු use water පාවිච්චි කරනවා ජලය. ගාන කොච්චර සරලද කියන වෙලාව මේ O level රචනා ලියනකොට හරිද? හැබැයි ඉතින් ව්‍යාකරණ දැනගන්න දැන් මේ ව්‍යාකරණේ බලපෑවේ have has තියෙනවා ඉන්නවා නේ. ඒ වගේ එක වාක්‍යයක එක ව්‍යාකරණ. එමනම් ව්‍යාකරණ වල තමයි ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕන. ඔය නිකන් පොත කරලා ඉවරලා විහිළු කෙරුවට හරියන්නේ නැහැ. water daily දිනපතාම for various විවිධ task කියලා කියන්නේ ව්‍යාකරණ මේ කටයුතු task TASKS දීලා තියෙන උතර වචනේ සහ ක්‍රියාකාරකම් and activities ක්‍රියාකාරකම් පාරසික වාක්‍යය වෙනකන් අපි කරලා නතර කරනවා ඊළඟ දවසේ ඊළඟ වාක්‍යයන්ට
ඔබට හිතන්න පුළුවන්ද සෑම දිනකම කොපමණ ප්‍රමාණයක් ජලය භාවිතා කෙරේද පෘථිවිය මත සිටින සියලු මිනිසුන් විසින් කියලා හිතන්න පුළුවන්ද? ඒවත් ගණනය කරලා ඉතින් හිතලා බලන්නකොනේ පට්ට සිරි. හරි අපි එමනම් එතන මේ ඒක අවසානයේ වචනයක් දීලා තියෙනවා imagine කියලා. එතන ඉඳලා වෙලා ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන imagine. එහෙමනම් ඔබට පුළුවන් ද සිතා ගන්න. imagine කියලා කියන්නේ සිතා ගන්නවා. Can you imagine? ඔබට පුළුවන් ද සිතා ගන්න? කොච්චර ප්‍රමාණයක් ජලය how much ප්‍රමාණය how much water is දැන් water කියලා කියන්නේ ද්‍රාවණයක් නේ. ද්‍රාවණ සේරම ගන්න අපි ඒක වචන ස්වභාවයටයි ඒකයි අපි is දැම්මේ. how much water is used භාවිතා කරේ සෑම දවසකම each day සෑම දවසකම සියලු මිනිසුන් විසින් by all the people සියලු මිනිසුන් විසින් by all the people on earth පෘථිවියේ එතකොට එතන ගමු එකට එකතු කියලා කියන අර්ථය on earth together එකට එකතු වෙලා මිනිස්සු සියලුම දෙනා එකට එකතු වෙලා together TOGETHER together. හොඳයි මම එහෙමනම් එතනට වාක්‍යයක් දාගන්නවා දැන් ඔතන ඉඳලායි ඊළඟ අවස්ථාව කරන්න ඕන කියලා වීඩියෝ 12 හොඳයි එහෙමනම් හරි ඒකත් අපි එතනින් නතර කරලා දැන් අපේ ප්‍රධාන ඉලක්කය යන්නේ එමනම් ග්‍රැමර් වලට යන්න ග්‍රැමර් එකේ බලන්න කොතනද කරලා නතර කරලා තියෙන්නේ කියලා දැන් අලුත් පොතක් දීලා තියෙනවා ව්‍යාකරණ වලට ඒකේ නතර කරලා තියෙන්නේ ළමයිනේ බලමු එහෙමනම් කොතනද නතර කෙරුවේ page number 23 හරවන්නකෝ page number 23 23 පිටුවේ බලන්න මාතෘකාවක් තියෙනවා මේ ආකාරයට මොකද්ද මාතෘකාව there are 7 possessive pronouns in English හොඳයි අපි ලියා ගමු එහෙමනම් ඒකේ සිංහල තේරුම පොඩියට ලියා ගන්න ඉංග්‍රීසි භාෂාවේ අයිතිය හැඟවීමේ සර්වනාම ඉංග්‍රීසි භාෂාවේ අයිතිය හැඟවීමේ සර්වනාම ඉංග්‍රීසි භාෂාවේ අයිතිය හැඟවීමේ සර්වනාම හතක් තිබේ හොඳයි ඒක බලන්න එමනම් first person singular කියලා දීලා මෙහෙම දිනනවා is that you are what තේරුම් ගන්න ඒක ඔයාගේ පොතද ඒක ඔයාගේ ඔදලෝසුවද අද එකක් අමාරුයි අනේ හරි අමාරුයි ඔයගොල්ලෝ ළඟ හිටියනම් පෙන්වන්න පෙත්තක්වත් දෙනවා නේද මොනවා වුණත් දන්නේ නැහැ අනේ පාටම එකට හරි අප්‍රාණිකයි කෑම නැති එක තමයි අමාරු මේකට වීඩියෝ කරලා කන්න බෑ අපේ ශක්තිය ගොඩාක් පිට වෙනවා ඉතින් වීඩියෝ සෑහෙන කරන්න තියෙනවා 5 වෙනකන් දැන් වෙලාව ගියද අපේ
වගකීමනේ මේක බලාපොරොත්තු වෙන අනිවාර්යෙන් සෞදා වීඩියෝ එක අන්න සෞදා වීඩියෝ එක එනවා. ඉතින් සෞදා මේවා කරන්නේ නැහැ මම බොහෝ දුරට ඉදිරියම ඔයගලන්ට වීඩියෝ එක දානවා. බලලා ඒවා ලියා ගන්න කියලා නේද? ඉතින් මෙතර අමාරුවෙන් කරලා පාඩම් කරන බෑ රජු ආයෙත් මම පන්තියක් කරන්නේ ඒක මතක තියාගන්න. ඒක හොඳට බලන්න එවනම් yes it's mine. ඔව් ඒක මගේ. එහෙමනම් yes it's mine. ඔව් ඒක මගේ කියලා ලගන්න. දැන් I me කියලා කියන එක සම්බන්ධ කරන I මම me මට එතකොට ඕක විදිලා යනවා ස්වරූපය තමයි විදිලා තියෙන්නේ mine කියලා වරේලා. එතකොට මගේ කියන අර්ථය ඔයිට වඩා හොඳට පැහැදිලි කරලා තියෙනවා මේවා ඉදිරියේදී අපි බලමු. බලන්න එමනම් ඊළඟට second person දැන් පළවෙනි එක උත්තම පුරුෂ දෙවෙනි එක මොනවාද මධ්‍යම පුරුෂ singular බලන්න second person singular බලන්න මොකද්ද කියන්නේ hello Adam I like that bike is it yours එසපුරක් වෙනවා is it yours බලන්න hello Adam මේක ලියන්න දෙයක් නෑ තේරෙනවා hello Adam I like that bike මම කැමතියි බයික් එකට මෝටර් බයික් එක කියලා කියනකොට නිකන් හිත ලස්සන නේද මෝටර් බයික් එක කියලා මේවා කරලා තියෙනවා මම කැමතියි මෝටර් බයික් එකට is it yours ඒක ඔයාගේද is it yours ඒක ඔයාගේ එතකොට එතනදී second person singular ඔයාගේද ඔයාගේද මොකද you කියලා කියන එක plural singular දෙකම පොදුවේ පාවිච්චි කරන නිසා මේකේ singular කියලා තියෙන නිසා ඔයාගේද කියලා ගන්න පුළුවන් හොඳයි I have a fast bike but yours is faster ඒකේ අනිත් තේන ඔලියා මට තියෙනවා වේගයෙන් යන බයික් එක මට තියෙනවා වේගයෙන් යන බයික් එකක් මගේ බයික් එකත් එහෙමයි 140 යනකම් තියෙනවා මගේ ජීවිතේටවත් මම තාම 140 බදලා නැහැ හැබැයි 100 නම් ඉක්මවලා තියෙනවා ඔය කුලිය පිටේ එහෙම ක්ලාස් යනකොට ඒක වෙලා ගිහලා යනකොට නේද අරලා දානවා මුකුත් නැහැ බයික් එක යකලා දිනවනේ ඒක බර බයික් එක හැබැයි ඉතින් හදිස්සියවත් මොනවා හරි බල්ලෙක්වත් ගන්නත් එහෙම නේද බයික් එක මේ මාව කිලෝමීටර් එකක් දෙකක් විසිලා තමයි නතර වෙන්නේ ආයෙත් ඒ වේගයෙන් ගිහලා නම් ඉතින් ආය මොනවාද එන්න වෙන්නේ ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒ වේගයෙන් ගිහලා වෙලා පාර දෙන්න ඕන මෝටරේ තමයි නාන්න එන්න ඕන ආයෙත් කොහෙවත් නතර නම් වෙන්නේ නැහැ වාට්ටුවල නම් දාන දෙයක් ඉතුරු කරන්නේ නැහැ එතන ආයෙ ගිහින් ඉතින් දැන් අවබෝධ කරගන්න සර් දැනගෙන යන්නේ කියලා ඕ දැනගෙන තමයි යන්නේ දැනගෙන තමයි යන්නේ යන්න වෙලා තියෙන ඉතින් කොහෙවත් යනවනේ ඕවා ඉතින් කාටවත් බලන්න බෑනේ නේද හොඳයි අපි යමු I have fast bike මම තියෙනවා වේගවත්ම ගමන් කරන බයිසිකලයක් but yours is faster නමුත් ඔයාගේ එක වඩා වේගවත් නමුත් ඔයාගේ එක වඩා වේගවත් නමුත් ඔයාගේ එක වඩා වේගවත් දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඇයි සර් මෙතනක yours කියලා කියන එකේ apostrophe s දාලා නැත්තේ ඔයාගේ කියලා කියන්නේ හරි ඔය නීති රීති උගන්වන්න තමයි එහෙම නම් මේවා ඔය විදිහට දීලා තියෙන්නේ ඉදිරියේදී ඔය නීති සම්පූර්ණයෙන්ම මම පැහැදිලිව ලස්සනට කියලා දෙන්න ඊළඟට third person singular male එවනම් පිරිමි පාර්ශවයට මේක ගන්න බලන්න Adam's car is red but his is black එවනම් Adam's car is red ඇඩම් කාර් එක රතු පාටයි නමුත් his is black ඔහුගේ එක කළු පාටයි ඔහුගේ එක ඇඩම්ගේ කාර් එක ඔව් රතු පාටයි නමුත් ඔහුගේ එක කළු පාටයි නමුත් ඔහුගේ එක කළු පාටයි මම ජෝක්යක් ඉදගන්න කමන්නේ නේද මහන්සි යන්නේ හරියට හොඳයි එතනින් එහාට අපි යමු බලන්න එවනම් ඊළඟ එක Nitu is going to sell her car Nitu මොනවද කරන්න හදන්නේ going to කියලා කියන්නේ යමක් කරන්නයි හදන්නේ කරන්නයි ලෑස්ති වෙන්නේ කියලා කියන ව්‍යාකරණය මේක මොකද ඉගෙන ගත්තා එහෙමනම් විකුණන්නයි හදන්නේ යාගේ කාර්යය විකුණන්නයි හදන්නේ අම්මා
අම්ම කියලා කියන්නේ එපාවා. ඒක තමයි අසනීප වුණාම නේද? ඔය විදිහට මම සලකන්නේ. අදට එන්න කියලා නේද? Netu is going to sell her car, but Adam is going to keep his. එවන නමුත් ඇඩම් හදන්නේ ඔහුගේ එක මොනවද කරන්නද? keep තබාගන්න. තියාගන්න. ඇඩම් හදන්නේ ඔහුගේ එක තියාගන්න. ඔහුගේ එක තියාගන්න. මම ඊළඟට third person singular female බලන්න එහෙමනම් පුරුෂ මේ ස්ත්‍රී වාචක වලින් වැටෙන්නේ ඒවා කොහොමද කියලා. Why is Netu wearing my necklace? ඇයි Netu මගේ necklace එක? ඒ කියන්නේ මොකද්ද? මාලේ. ඇයි Netu මගේ මාලේ දාගෙන ඉන්නේ? ඒවා ඕනනම් ඉස්සරහින් පොඩි ලියා ගන්න. මම ඒක චුට්ටක් ඉඩා දෙන්නේ. හුස්ම ගන්න. ලියා ගන්න. ඇයි Netu මගේ මාලේ දාගෙන ඉන්නේ? It's not your necklace, it's hers. එවනම් ස්ත්‍රී වාචක අවස්ථාව මනාව පැහැදිලි වෙනවා. ඒක ඔයාගේ එක නෙමෙයි. ඒක ඇගේ එක. ඒක ඔයාගේ එක නෙමෙයි. ඒක එයාගේ එක. ඒක එයාගේ එක. The other one, why is Netu holding my shoes? Hey Netu, mage sabattu allagena inne. Shoes. Hey Netu, mage sabattu allagena inne. Holding. හෝල් කියලා කියන්නේ යම රඳවාගෙන සිටිනවා. Holding. mage sabattu allagena inne. They are not your shoes. ඒවා ඔයාගේ සපත්තු නෙමෙයි. ඒවා ඔයාගේ සපත්තු නෙමෙයි. ඒවා ඔයාගේ සපත්තු නෙමෙයි. They are hers. ඒවා ඇගේ සපත්තු. ඒවා ඇගේ සපත්තු. They are hers. ඒවා ඇගේ සපත්තු. Third person singular neuter. එහෙමනම් නපුංසක අවස්ථාවයි දැන් අපි හඳුනාගන්නේ. හොඳට තේරුම් ගන්න. me මම කියනවා. My neck is short but its neck is long. ඔන්න අරගන්න. එහෙමනම් my neck කියන්නේ නේද? සත්තුන් මතක් වෙනවා නේද? නමුත් මෙතනදී කියන්නේ my neck කියලා වයින්නටද? නෑ නෑ. මගේ බෙල්ල කවුද මේ කියන්නේ? බලන්න කියන කතා අඳුරගන්න පුළුවන්. පිටිතේරක් නෙමෙයි. ඊළඟට my neck is short. මගේ බෙල්ල කුඩායි. short කෙටි. මගේ බෙල්ල කෙටි. but it's is long. නමුත් උගේ එක දිගයි. උගේ එක මොකද වහිනා වෙන්නේ? බෙල්ල නම් බෙල්ල. පොළොව ටික hina වෙනවා. බෙල්ල. හොඳයි. ඊට පස්සේ බලන්න එවනම් දැන් එතකොට මේ උගේ එක කියලා කිව්වා. එතනදී බෙල්ල කියලා කියන එක එතනදී කියුනේ. හරිද? නියුටන් කියලා හඳුනාගත්තේ ඒකයි. There is no possessive pronoun for the third person. प्रथम पुरुष वलට නැහැලු third person ප්‍රථම පුරුෂ singular neuter. right? But there is a solution. නමුත් තියෙනවා විසඳුමක්. එහෙම නැති වුණාම තමයිනේ ඒකට විසඳුමක් තියෙනවා. But there is a solution. ඒකට තියෙනවා විසඳුමක්. ඒකේ තේරුම ලියාගත්තොත් හොඳයි මම හිතන්නේ. ලියාගන්න. යටින් ලියාගන්න පොඩියට හිත වෙලා කරලා නැහැ. අන්න තේරෙනවද නැද්ද කියලා මම තේරෙන්නේ නැහැ. මේ නැතුවටයි මගේ හිතේ මේවා එක. අයිතිය හැඟවෙන සර්වනාම පදයන්හි
අයිතිය ඇඟවෙන සර්වනාම පදයන්හි सर्वनाम पदයන්හි प्रथम पुरुष नपुंसक පදයක් නොමැත. පදයක් නොමැත. ඔබලන්වත් කම්මැලි කරනවා නේ අද. වීඩියෝක්වත් හිතට එන්නේ යන්නේ අද මෙයාලට අර අප්‍රාණික තත්ත්වය නිසා, ඇඟ අප්‍රාණික නිසා හරියට මෙයාට කරන්නම් බාරේ කරනවා කියලා කියන අන්න මේ ඒක තමයි කරන්න මේ. හරි අමාරු මේ වෙලාවට නිදි ගන්න තියනවා නම් ඉතිරියෝ කියලා වැඩක් නැහැ. හොඳට නිදි ගන්නවා. ඔළුව ඊටම පෙරවල. කොහොමද මේකට අවසරවන්තයි කියලා කියන්නේ නේද? නමුත් විසඳුමක් ඇත. විසඳුමක් ඇත. බලන්න ඒක ටිකක් හොඳින් තේරුම් ගන්න ඕන. Number 1. We use the possessive adjective its plus noun. එහෙනම් ඒ ඉස්සරහින් ගන්න. ඒ සඳහා අප ඒ ඉස්සරහින් ගන්න. පිටතට වෙලා තිබේ ඇසිතා. ඒ සඳහා අප අයිතිය ඇඟවීමේ නාම විශේෂණ පදයක් යොදා ගැනීම. ඒ සඳහා අප අයිතිය ඇඟවීමේ නාම විශේෂණ පදයක් යොදා ගැනීම. නාම විශේෂණ පදයක් යොදා ගැනීම. දැන් උදාහරණයක් බලන්න. We use the possessive adjective its plus noun. හරිද? its කියලා කියන එක එකතු කරනවා නාම පදයක් සමග. බලන්න ඒක එහෙමද වෙන්නේ කියලා. My neck is short but its neck is long. its කියලා කියන එක ළඟ neck දාලා තියෙනව නේද? neck කියලා කියන්නේ මොකක්ද? නාම පදයක්. නේද? බෙල්ල. ඔයගොල්ලෝ මම කියලා තියෙන්නේ දැනට මතක තියාගන්න නාම පද අපි ඉස්සරහට කරනවා තවදුරටත් දැනට මතක තියාගන්න ඕන නාම පදයක් කියනවා අතට අහුවෙන ඕනම දෙයක් නාම පදයක් කියලා. අල්ලවල් ගමුනේ යකෝ බෙල්ල අල්ලවල් ගන්න මේ බෙල්ල අහුවෙනවා නේද කියලා. හරි අහුවෙනවා නේද? මේකයි නාම පදයක් කියලා කිව්වේ නේ. right එතකොට ඔබගේ තීරණා නේ සෑහෙන අල්ලන දේවල් නේ. නාම පද ඔව්. හොඳයි අපි යමු එතන ඊළඟ අවස්ථාවට number 2 දැන් ඒකේ තේරුම ගන්න my neck is short but its neck is long. උගේ බෙල්ල දිගයි. number 2 or we use එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් apostrophe with the owner plus noun. right අපි ඒක ලියාගමු. ලියාගන්න දෙයක් නෑ ඒක තේරෙනවා. or we use an apostrophe පාවිච්චි කරනවාද apostrophe එක with the owner අයිතිකාරයාට යොදලා ඒකට එකතු වෙනවා plus noun. අයිතිකාරයාට apostrophe එකක් යොදලා අපිට මේ අවස්ථාව විස්තර කරන්න පුළුවන්. උදාහරණයක් වලට තේරෙයි. My neck is short but the giraffes අන්න apostrophe s දාලා තියෙනවා. නාම පදය giraffe එහෙනම් giraffes එතන sorry මේ අයිතිකාරයා කවුද? කාගේද මේ බෙල්ල? කාගේද? එහෙනම් giraffe ගේ. ඒ නිසා අයිතිකාරයාට apostrophe දාලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලායි කියන්නේ. හොඳට තේරුම් ගන්න ඕන. තේරෙනව නේද? ඒයි කොල්ලනේ කෙල්ලනේ තේරෙනව නේද? right. එහෙනම් ගිරාෆ් කියලා කියන ඒ අයිතිකාරයාට අපොස්ටොපී දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕන. එතන මොකද්ද? නාමපද නෙක් කියලා කියනවානේ. නෙක් is long. පැහැදිලි වාක්‍යයේ තේරුම ගත්තොත් සම්පූර්ණ මේ වාක්‍යයේ තේරුම ලියාගන්න යටින් මගේ බෙල්ල කෙටි
නමුත් දිනාගේ බෙල්ල දිගයි. හාවෙක් කියන මේ වාක්‍යය. හාවෙක් කියන මේ වාක්‍යය. විශේෂයෙන් සාමාන්‍යයෙන් උස ළමයිගේ ටිකක් බෙල්ල ටිකක් දිගයි නේ. තීනී දිගයි. දැන් භාග්‍ය ගන්න අපේ පන්තියේ මේ පන්තියේ වෙනසල කරලා බැලුවොත් එහෙම නේද? එයා උසයි බෙල්ල දිගයි. පේනවනේ? පේන්නේ. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ අවස්ථාවට. ඒක බලන්න එනවා. First person plural. We have a new car. It's ours. එවනම් ඒක plural අවස්ථාව අපිට තේරෙනවා. We have a new car අපිට තියෙනවා අලුත් කාර් එකක්. It is ours කියලා කියනවා. ඒක අපගේ. ඒක අපගේ. අද මේ කොටස ඉවර කරන්න ඕනේ. ඒ නිසා ඉතුරු චුට්ටක් අපි මේවා කරගමු. අපිට ටික වෙලාවක් තියෙනවා. Second person plural බලන්න එහෙමනම් second person plural වලට we have a new computer අපිට තියෙනවා අලුත් කම්පියුටර් එකක්. එහෙමනම් It's yours. it's yours අපිට තියෙනවා අලුත් කම්පියුටර් එකක්. it's yours ඒක ඔබලාගේ. එතකොට එතන plural නේ. ඔබගේ කියන්න බෑ. ඔබලාගේ. ඒක ඔබලාගේ. ඒක ඔබලාගේ. The other one, I have a computer. මට තියෙනවා කම්පියුටර් එකක්. But it's very old. ඒක ගොඩාක් පරණයි. yours is newer ඔබලාගේ ඒක අලුත්. ඔබලාගේ ඒක අලුත්. වාක්‍ය දෙකම ලියාගන්න. මට තියෙනවා කම්පියුටර් එකක් පරිගණකයක්. ඒක ගොඩක් පරණයි. ඒක ගොඩක් පරණයි. නමුත් ඔබලාගේ ඒක අලුත්. yours කියලා ගත්තේ ළමයි නේතන. ඔබලා කියන plural අවස්ථාව දෙන්න ඕන නිසා. බලන්න hina වෙනවා ඉතින් මට ඉතින් නේද? මොනවා කරන්නද? possessive pronouns 3. අයිති ඇඟවීමේ සර්වනාම තුන්වෙනි අවස්ථාව. එතනදී බලන්න they have a new armchair. එවනම් is theirs. ඒ අනුව අපිට තියෙනවා අලුත් armchair එකක් අත්පුටුවක්. මේ තියෙන armchair එකක් තමයි අත් දෙක තියාගන්න පුළුවන් පුටුව armchair කියලා අපි හඳුන්වනවා. අපිට තියෙනවා අත්පුටුවක්. It is theirs. ඒක ඔවුන්ගේ. ඒක ඔවුන්ගේ. ඒක ඔවුන්ගේ. ඊළඟට යන my armchair is blue. මගේ armchair එක මගේ අත්පුටුව නිල් පාටයි. මගේ අත්පුටුව මේ තියෙන්නේ මගේ අත්පුටුව නිල් පාටයි. theirs is red. ඔවුන්ගේ එක රතු පාටයි. ඔවුන්ගේ කියලා ගත්තා theirs කියලා වෙලා ඔවුන්ගේ. දැන් නේද? right. දැන් එහෙනම් අපි අවසාන අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. here is the summary. මෙය සාරාංශය. බලන්න එහෙනම් first person singular දැන් ඒව දැන් මම කියන්නේ නැහැ. උත්තර පුරුෂ, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ කියා. හරිද? ඒවා මුලින් සිංහලෙන් ලියා ගන්නත් දුන්න නිසා අවස්ථාව දැන් බලන්න එහෙනම් personal pronoun I. possessive adjective අයිති ඇඟවීමේ සර්වනාම මේ විශේෂණ පදය my. ඊළඟට possessive pronoun එක අයිති ඇඟවීමේ සර්වනාම පදේ. ඒ තුන ඕනනම් ලියා ගන්න. personal pronoun පුද්ගල අයිති ඇඟවීමේ සර්වනාමය
ඒක උඩට කරලා උඩට ලියා ගන්න. පුද්ගල අයිති ඇඟවීමේ सर्वनामे පස්සේ වැදෙන්නේ පුද්ගල අයිති ඇඟවීමේ විශේෂණ සර්වනාමය. පුද්ගල අයිති ඇඟවීමේ විශේෂණ सर्वनामे පුද්ගල අයිති ඇඟවීමේ විශේෂණ सर्वनामे the other one possessive pronoun පුද්ගල ඇඟවීමේ මේ අයිති ඇඟවීමේ පුද්ගලට මේසෙන අයිති ඇඟවීමේ සර්වනාම පදේ අයිති ඇඟවීමේ සර්වනාම පදේ අයිති ඇඟවීමේ සර්වනාම පදේ හොඳයි දැන් එවනම් මේ ටික අපි හඳුනාගමු දීලා තියෙන අවස්ථාව personal pronoun බලන්න අයිති ඇඟවීමේ පුද්ගල සර්වනාම පදය I මම you ඔබ he ඔහු she ඇය it ඒක ඌ කියලා අපිට ගන්න පුළුවන් it ඒක වූ we අපි you එතන තියෙනවා plural කියලා ඔබලා කියන අර්ථය they කියලා ගත්ත හැකි ඔවුන් කියන අවස්ථා they කියලා කියනවා ඔවුන් කියලා කියන අවස්ථා පැහැදිලිද ඊළඟ possessive adjective අයිති ඇඟවීමේ විශේෂණය සර්වනාමය possessive adjective my මගේ your ඔබගේ his ඔහුගේ ඒවා ලියා ගන්න ඕනේ නන්නනේ his ඔහුගේ her ඇගේ ලියා ගන්නවා මේ තියෙනවා මම මම අවස්ථාවක් දෙන්න her ඇගේ it's okay අව අපගේ your ඔබලාගේ your ඔබලාගේ ඉතින් ඔබලාගේ කියලා ගත්ත හැකි second person plural ඔබලාගේ ඊළඟට දෙයා කියලා කියන්නේ ඔවුන්ගේ දෙයා ඔවුන්ගේ හොඳයි එහෙනම් possessive pronoun අයිති ඇඟවීමේ සර්වනාම පදය අර විදිහමයි ඒක කියවෙන්නේ mine මගේ yours ඔබගේ his ඔහුගේ her සැගේ ඊළඟ එක නෑ අපි සාමාන්‍යයෙන් possessive pronoun එක අයිති ඇඟවීමේ සර්වනාම පදය it's කියලා අපි දාගන්නේ නෑ ඒකේ කියලා අපි ගන්නෙ නෑ නියුටර් කියලා කියනවා එන්න ඒ අවස්ථා ඒකේ කියලා අපිට මේ විදිහට ගන්න බෑ අවස් අපගේ yours ඔබලාගේ ඒ වගේම theirs කියන්නේ ඔවුන්ගේ හරි දැන් මේකේ possessive pronoun number 3 වෙනකන් අපි මේවා කරුවා ඊළඟට තව තියෙනවා බලගන්න කෝකේ අධ්‍යයනය කරන්න අපි ඒවා ඉදිරියේදී තවදුරටත් මේවා කරනවා එහෙමනම් දැන් අපි මෙන්න මේක ඔයගොල්ලෝ ලබන සතියේ මම විස්තර කරනවා කරලා කියන්න අවශ්‍යයි මේ කොටස අපි දැන් මේක ලියනවා එතකොට 12 වීඩියෝ එක විස්තර කිරීම වීඩියෝ 12 හරි මේකේ උදාහරණය විතරක් මම කරන්නම් උදාහරණය විතරක් අපි බලමු ඊටු ටික ඔයගොල්ලෝ කරලා කියන්න ලබන සතියේ මම 12 වෙනි වීඩියෝ එකේ
ලබා දෙන්න answers ටික. Okay. බලන්න මේ exercises replace the possessive adjectives දාන්නලු possessive එක adjective එක plus with the pronouns එකතු කිරීම pronoun එක සමග උදාහරණයක් ගන්නකොට තේරෙනවා බලන්න how is your meal කොහමද ඔයාගේ කෑම ඕන සිංහලෙන් ලියාගත්තත් කමක් නැහැ ඒක කොහමද ඔයාගේ කෑම බීම එහෙම meal එහෙමනම් my meal is delicious මගේ කෑම මොනවාද delicious කියලා කියනවා ඊටාම ප්‍රණීතයි ඊටාම ප්‍රණීතයි ඊටාම ප්‍රණීතයි ඊට පස්සේ බලන්න එහෙමනම් with the possessive pronouns එකතු කිරීම with the possessive pronoun එකක් මේකට එන්න ඕනේ දැන් බලන්න එහෙමනම් possessive adjective එක දීලා තියෙනවා බලන්න අර උඩ summary බලන්න summary possessive adjective එක my කියලා කියද්දී possessive pronoun එක මොකද්ද ළමයි එන්න ඕන mine කියලා අන්න එතනින් අල්ලගන්න උතර සේරම තියෙනවානේ නේද ඔය අල්ලගන්න ස්වභාවයයි කිව්වේ එතකොට පඩ ගාලා උත්තර ටික ලියුවේ ඇති ආය අඳන්න දෙයක් නැහැ how is your meal කොහමද ඔයාගේ කෑම එහෙමනම් mine is delicious මගේ ඒක ඉතාම ප්‍රණීතයි එහෙමනම් my කියලා කියන එකේ possessive pronoun එක ළමයිනේ my කියලා කියන possessive adjective එකේ possessive pronoun එක වෙන්නේ මොකද්ද mine කියලා understand you right හොඳයි එහෙමනම් ඒකේ ඊටු ටික ඔයගොල්ලෝ දෙවෙනි එකෙන් we don't know who they are address අපි දන්නේ නැහැ ඔවුන්ගේ address and they don't know ඒගොල්ලෝ දන්නේ නැහැ අපේ address දැන් මොකද දීලා තියෙන්නේ අව කියන එකනේ අව කියලා කියන එකේ අව කියන possessive adjective එකේ එහෙමනම් possessive pronoun එක අයියෝ මාරලේසි නේද ඒ විදිහට එහෙමනම් ඒ ටික කරලා තියන්න ඊළඟ දවසේ අපි අලුත් ක්‍රම පොතටයි යන්න එතකොට මෙන්න මේකේ ඒ කොලේ දාගත්තා ඔයගොල්ලෝ මේ පොතට ඒ කොලේ දාගත්තා දැන් එතනින් ඒ පොත අවසానයි හරි නේද ඊළඟට part 2 කියලා වෙලා යනවා තවත් පොතක් අපි ඒකට මාර්කයක් දාගත්තේ නැහැ මම ඊළඟට ආයෙත් මේකම කතා කරයි එහෙමනම් මම එතනින් ලියා ගන්න වීඩියෝ 12 grammar part 2 කියලා දාගත්තා. දැන් ඉතින් මට දෙන්නේ නෑ. ඒකත් ඉවර වෙලා දැන් යනවා ප්‍රශ්න පත්‍රයට අපිට තව සුළු වේලාවක් තියෙන්නේ. ගන්න එහෙමනම් ප්‍රශ්න පත්‍රය එළියට අරගෙන අපි බලමු කොතරද නතර කරලා තියෙන්නේ කියලා. විස්තර කරන්න මොකක්ද විස්තර කරන්න දෙන්නේ? හරි. මේක කරලා තියෙන්නේ ඒවා කෙරුවා හතරක් කෙරුවා පහක් කෙරුවා මම හිතන්නේ අය වීඩියෝ එකේ මේකේ 11 සිංහලෙන් දෙන්නේ කියලා කියනවා. හරි 11 සිංහලෙන්. හොඳයි මේකේ 6 වෙනි ප්‍රශ්නය බලන්න එහෙනම් write one of the persons given below describing විස්තර කරමින් name, age, age එක appearance and other personal qualities underline කරන්න. other personal qualities underline කරන්න. ලියගන්න අනිකුත් පුද්ගල ස්වභාවයන් කියන. අනිකුත් පුද්ගල ස්වභාවයන් about 60 words. Use about 60 words. වචන 60ක් පමණ සෑහෙනවා කියලා කියන්නේ. හරිද? මාතෘකා දෙකක් දීලා තියෙනවා. My friend, my neighbors ලේසි එක my best friend. my friend ගැන අපි එහෙමනම් දැන් මේ සටහන සිංහලෙන් මේක ගහලා ලබන සතියේ මම මේක ඉංග්‍රීසියෙන් දෙනවා. දැන් සිංහල කටසටහනක් වශයෙන් මේක ගහගන්න. මොකද මතක තියාගන්න ඕන හයේදී ලියපු my best friend ගැන
මේ අවස්ථාවේදී 10ට ගිහිල්ලා ගන්න බෑ. දැන් ගිය අවුරුද්දට පිට අවුරුද්දේ my best ගිය අවුරුද්දට පිට අවුරුද්දේ 2018 ඇවිල්ලා තිබුණා my best friend ගැන රචනාවක් ලියන්න කියලා වෙලා. හැබැයි එතකොට මේ 10ට 11ට අවශ්‍ය කරන විදිහට මේ රචනාව සකස් කරන්න ඕන. අර පොඩි කාලේ වගේ ලියලා හරියන්නේ නැහැ. ඒ වුණොත් ඒගොල්ලෝ එක තපලා දානවා. එහෙම කියලා ලොකු වෙනසක් කරන්න නෑ. හරි ලියන්න. එහෙමනම් මාතෘකාව ලියලා වෙලා ඊට පස්සේ මම දැන් අංක 1 2 3 දාලා කිව්වට ඔයගොල්ලෝ අංක අයින් කරලා ලියනවා. හොඳයි. නවීන් තමයි මගේ හොඳම මිතුරා. දැන් ඉතින් ලියන්නේ නවීන් තමයි මගේ හොඳම මිතුරා. ඉක්මන් කරලා ලියන්න යන්න. නවීන් තමයි මගේ හොඳම මිතුරා. ඔහු වාසය කරන්නේ හලාවතයි. ඡේදයක් විදිහට ලියාගෙන යන්න. ඔහු වාසය කරන්නේ හලාවතයි. ඔහු වාසය කරන්නේ හලාවතයි. පොඩි කටුවට ගහගන්න කොයි හරි තැනක මේක රසරත්නේ කියලා තියෙන ලබන සතිය. ඉංග්‍රීසියක මම දෙන්නම් ඊළඟ 12 වෙනි වීඩියෝ එකේ. ඔහු යන්නේ හලාවත ආනන්ද පාසලට. ඔහු යන්නේ හලාවත ආනන්ද ජාතික පාසලට. ඔහු යන්නේ හලාවත ආනන්ද ජාතික පාසලටයි. ඔහු ඉගෙන ගන්නේ 10 ශ්‍රේණියේ. ඔහු ඉගෙන ගන්නේ 10 ශ්‍රේණියේ. ඔහු ඉගෙන ගන්නේ 10 ශ්‍රේණියේ. ඔහු පාසලට පයින් ගමන් කරයි. ඔහු පාසලට පයින් ගමන් කරයි. ඔහු පාසලට පයින් ගමන් කරයි. ඔහුගේ ප්‍රියතම විෂය ඉංග්‍රීසි. ඔහුගේ ප්‍රියතම විෂය ඉංග්‍රීසි. ඔහුගේ ප්‍රියතම විෂය ඉංග්‍රීසි. ඔහුගේ විනෝදාංශය පොත් කියවීමයි. ඔහුගේ විනෝදාංශය පොත් කියවීමයි. ඔහුගේ විනෝදාංශය පොත් කියවීමයි. ඔහුගේ වයස අවුරුදු 16යි. ඔහුගේ වයස අවුරුදු 16යි මාසයයි. 16 මාසය කියලා ලියන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් කියනවානේ මගේ වයස 16යි මාසයයි සර්. එහෙම කියන අය ඉන්නවනේ. ඔහුගේ වයස අවුරුදු 16යි ඡේදය මාරු කරන්න. නවීන්ගේ පියා ගුරුවරයෙකි සහ ඔහුගේ මව ගෘහණියකි. නවීන්ගේ පියා ගුරුවරයෙකි සහ ඔහුගේ මව ගෘහණියකි. ඔහුගේ මව ගෘහණියකි. ඔහුගේ මව ගෘහණියක් කියලා ගත්තනේ හරි. තව ටිකක් තියෙනවා ඒකේ බලන්න එවනම් ඔහුට සහෝදරයින් දෙදෙනෙක් සහ සහෝදරියක් සිටි. ඔහුට සහෝදරයින් දෙදෙනෙක් සහ සහෝදරියක් සිටි. ඔහුට සහෝදරයින් දෙදෙනෙක් සහ සහෝදරියක් සිටි.
පාසල් යති. ඔවුන් පාසල් යති. දැන් එතනදී they go to school කියලා කියන්න බෑ. ඔවුන් පාසල් යති කියලා කියද්දී they are going, sorry, they are schooling. they are schooling කියලා එන්න ඕන. පාසල් යන අයට එහෙමයි කියන්නේ. ඔවුන් පාසල් යති. නවීන් ඉතා කාරුණිකයි සහ උදව් කරන අයකි. නවීන් ඉතා කාරුණිකයි සහ උදව් කරන අයකි. උදව් කරන සුළුයි කියලා කියන්නේ helpful කියලා එන්න ඕන. helpful. ඔහු තිස්සෙම එනවා මාව බලන්න. ඔහු තිස්සෙම එනවා මාව බලන්න. ඔහු තිස්සෙම එනවා මාව බලන්න. last one වචන 60ක් විතර එන්න ඕන. නම් 70ක් විතර දීලා තියෙනවා. කමන්නේ. ඔහුගේ අනාගත බලාපොරොත්තුව ගුරුවරයෙක් වීමටයි. ඔහුගේ අනාගත බලාපොරොත්තුව ගුරුවරයෙක් වීමටයි. ඔහුගේ අනාගත බලාපොරොත්තුව ගුරුවරයෙක් වීමටයි. බලාපොරොත්තුව ambition. බලාපොරොත්තුව ambition. ඔහුගේ සිංහල කොටස දීලා කියන්නේ එහෙමනම් දැන් අපි යමු බලන්න ඉතින් එහාට 7 වෙනි අවස්ථාව. හත්වෙනි එකේ වීඩියෝ 11 අපි විස්තර කරමු. බලන්න එහෙමනම් read the announcement and answer the questions. පිළිතුරු දෙන්නලු ප්‍රශ්න වලට. The nature Club of Vijay Vidyalaya has organized. එහෙමනම් nature club එක විජය විද්‍යාලයේ organize කරලා තියෙනවා, සංවිධානය කරලා තියෙනවා. poster එක poster competition, poster තරගය රචනා poster තරගය on the theme ඒ තේමාව වන්නේ let's protect nature. ආරක්ෂා කරමු ස්වභාව ධර්මය. ආරක්ෂා කරමු ස්වභාව ධර්මය. ස්වභාව ධර්ම කියලා අපි ගමු. ආරක්ෂා කරමු ස්වභාව ධර්ම. The competition will be held. competition the competition තරගය පැවැත්වෙන්නේ will be held. තරගය පැවැත්වෙන්නේ on 5th April 2016 ඔය කියන දිනේ from 8 AM onwards. අටේ ඉඳලා ඉදිරියට අටේ සිට at the main hall ප්‍රධාන ශාලාවේදී of the school පාසල් ප්‍රධාන ශාලාවේදී students from grade 6 to 13 can take part underline කරන්න. ඒක බේසල් වාප් එක. ඒවා ඉස්සරහට ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා, පොතක්ම තියෙනවා ඒවා උගන්වන්න. මොකද 10 වෙනි ශ්‍රේණියේ 11 වෙනි ශ්‍රේණියේ පස්සපත්තරවල බේසල් verbs අඩුම තරමේ 10ක් තියෙනවා. 10 15 අතර තියෙනවාමයි. එහෙමනම් බේසල් verbs 160ක් විතර තියෙනවා. ඒවා සේරම උගන්වන්න ඕන. take part කියන්නේ සහභාගී වෙනවා. නැත්තම් දන්නේ නැති ළමයෙක් හිතන්න පුළුවන් take කියන්නේ ගන්නවා, part කියන්නේ කොටස ගන්නවා කියලා. කොටස ගන්නවා ඉතින් ලම්බ තමයි කොටස ගන්න නේද? එහෙම අපිට දාන්න බෑ. in the competition තරගයට more details will be displayed on the nature club notice board. එහෙමනම් ගොඩක් විස්තර තවදුරටත් විස්තර display කරනවා කියන්නේ ප්‍රදර්ශනය කරනවා. ප්‍රදර්ශනය කරේ on the nature club notice board එකේ. ඔය කියන notice board එක. දැන් අහලා තියෙනවා ප්‍රශ්න වර්ගයක් බලන්න හම්බුණාද කියලා. උත්තර ටික හරියට what is the event in this announcement?
මොකද්ද? Poster competition on the theme Let's Protect Nature. Poster competition කියලා තිබුණාත් උත්තරය හරි. the poster competition. ඔබ තමයි එවනම් event එකේ නම. අර විදිහට දානකොට වඩාත්ම හොඳයි. What is the theme of it? අන්න theme එක දීලා තියෙනවා එහෙනම් theme එකයි මෙතන ගන්න ඕන. Let's protect nature. සබාදහම ආරක්ෂා කරමු. සබාදහම ආරක්ෂා කරමු. දැන් ළමයෙකුට අද මේ වීඩියෝ එක 11 වෙනි වීඩියෝ එක හරි බෝරින් කියලා හිතේවි. අනේ සර් කිසිම වීඩියෝ ආකාරයෙන් කිරුවේ නෑ නේද? අද වීඩියෝ එක ඔහේ උගන්වගෙන ගියා නේද? අපිට හරි ඒකාකාරී සර් කියලා. තේරුම් ගන්න පොඩ්ඩක් මගේ සෞඛ්‍ය තත්ත්වය. හරිද? 12 වෙනි වීඩියෝ එකේ මම හිතනවා මේ හොඳ තත්ත්වයක් මට තියෙයි කියලා වෙලලා. එහෙම නැත්නම් ඉතින් උඹලට ගෙදරට අපේ ගෙදරට එන්න වෙයි දන්නෙත් නෑ පෙට්ටියට අතුරට දාලා වෙලා තියෙන විදිතේරන්ත බලන්න නේද? ඒ වගේ කියන්න බෑ. දැන් සමහර ළමයි හිතන ඇති මේ නම් අම්මෝ පුදුම සර් කෙනෙක් තමයි. බයනත් සර් ඔහොම කියන්නේ කියලා මම නම් මගේ මනට අල්ප මාත්‍රයක් අතරුනේ මම බයක් කියලා කියන එක මගේ ගැවිලවත් නෑ. මගේ පොඩි කාලේ ඉඳලම ජීවිතේ ඔහොම තමයි. එච්චර මේකක් නෑ. ලොකු බලාපොරොත්තු නෑ. මගේ බොහොම සහැල්ලු ජීවිතයක්. මට ඒ සෑහළු ජීවිතේ මට පොඩ්ඩක් සතුටින් ගත කරන්න හම්බුනොත් ඒ ඇති මට හොඳටම නේද? විදවන්න නැතුව විදිලා ජීවිතය අවසන් කරන්න හම්බුනොත් ඇති. ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. ලොකු ප්‍රාර්ථනාවක් මගේ නෑ. හොඳයි එහෙනම් අපි යමු when will it be held? කවදාද ඒ ප්‍රාර්ථනාව? It will be held on 5th April 2016. මෙයා සම්පූර්ණයෙන්ම උත්තරේ කියලා තියෙනවා. නමුත් අවශ්‍ය වෙන්නේ on 5th April 2016. මොකද මේකේ සම්පූර්ණ උත්තර දෙන්න කියලා තියෙනවා නම් අර විදිහට ලියුවට කමන්නේ මේකේ තියෙන කාලය කාලවීමක් හා සමානයි වෙන්නේ. අහලා තියෙන දේට පමණ උත්තර දෙන්න පුරුදු වෙන්න. Where will it be held? කොහෙද ඒ ප්‍රාර්ථනාව? It will be held at the main hall of the school. Why looked at it? The main hall of the school. Last one. Who will take part In this event, may will take කවුද සහභාගී වෙන්නේ? take part students from grade 8 to 13. කියලා දෙනවා නම් හොඳයි. දැන් අපි එහෙමනම් අපේ කාලය දැන් අවසానයි. නමුත් මම 8 වෙනි ප්‍රශ්නය මේ 12 වෙනි වීඩියෝ එකෙන් අවසන් කරන්න ඕන නිසා 8 වෙනි ප්‍රශ්නය සිංහලයකට ඉඳන් මම ඉංග්‍රීසි නෝබල් මේක පරිවර්තනය කරලා කියන්න අවශ්‍ය කරනවා. ඕකේ. හොඳයි මේකේ කියන්නේ අපි මොකද්ද කියන්නේ කියලා බලන්න. You have found a handbag එකක් හම්බෙලා තියෙනවා. and you want to find its owner. ඔබට අවශ්‍යයි මේකේ අයිතිකාරය හොයාගන්න. Write the notice to be put up in your notice school notice board. Notice board එකේ දාන්න. Use about 35-40 words. ඔබ ජුන්ඩා ඉදලා තියෙන්නේ. වචන 35-40ක් සෑහෙනවා කියලා කියන්නේ. හැබැයි අතුලත් කරන්න ඕනවා මෙන්න මේ වගේ ළමයිනේ. අනිවාර්යයෙන් ඒකෙන් මේ හා සමානයි 8 වෙනි ප්‍රශ්නේ ලිඛිත ප්‍රශ්නයක්මයි ඔයගලන්ට එන්නේ. Include අතුලත් කරන්න description about the bag. විස්තර කිරීම බෑග් එකේ. බෑග් එක පිළිබඳව විස්තර කිරීම. රතු පාටයි, නිල් පාටයි, කොළ පාටයි නේද? ඒ වගේ where you found it. කොහෙදීද ඔබට ඒ හම්බුනේ? ඒ වගේම how the owner should collect it. කොහොමද ඒ අයිතිකාරයා නැවත ලබා ගන්න? කලෙක්ට් කරගන්න, එකතු කරගන්නේ කොහොමද? ඔය තුනට උත්තර ඕනේ. හොඳයි ලියන්න එවනම් කටුවක් ගහගන්න සිංහලේ. මේකයි ඔයගොල්ලෝ පරිවර්තනය කරන්න ඕන. මම 10 සිසුවෙකි. මම 10 සිසුවෙකි. මට හම් වෙලා තියෙනවා බෑග් එකක්. ටිකක් ඉක්මනට ලියනවා දැන් කාර්යයක් කරන්න තියෙන්නේ. කවන්නේ මගේ ඉලක්කය නම් මම කවදාවත් අයින් කරන්නේ නැහැ. ඉලක්කයක් තියෙනවා නම් මම ඉලක්කය සපුරා කරව තමයි මගේ ජීවිතේ මම හැමදාම පෙරදුන්නේ නැහැ. කවදාවත් ජයග්‍රහණය තමයි අපේක්ෂා කෙරුවේ මේ විදිහටම තමයි මගේ ගමන. හොඳයි බලන්න එවනම් ලිව්වා මම 10 සිසුවෙකි. මට හම් වෙලා තියෙනවා බෑග් එකක්. එහි පාට කළු සහ සුදු
නෑ ඉන්න. එහි පාට කළු. කළු සුදු පාට 30 සහිතයි කියලා දාන්න. කළු සුදු පාට කළු සහ සුදු කියලා පාට කළු සුදු පාටයි කළුයි සුදුයි අද මේ සිංහල තමයි ඉතින් තේරුණා නේද කළු සුදු පාටයි මොනවද නම් මේකේ කියලා හිතයි නේද කළු සහ සුදු පාට 30 සහිතයි කියලා කියනවා 30 සහිතයි තිත්සායිදයි ඒ වගේම තිබුණා පින්තූරු වගේක් සහ පින්තූරු වගේක් සහ තවද රුපියල් 2000 මේ බෑගය තුල රුපියල් 2000 මේ බෑගය තුල රුපියල් 2000 මේ බෑගය තුල එපමණක් නොව කියලා කියන්නේ not only that එපමණක් නොව උසස් පෙළ කියන්නේ ආයෙම ලියා ගන්නකොට A කියලා දාන්න පුළුවන් A ඇලයිර L එතකොට උසස් පෙළ විද්‍යා සටහන් දොරාතේ පමණක් නොව උසස් පෙළ විද්‍යා සටහන් පොඩි ඉරිගාලක් ගන්න එතන ඊට පස්සේ යන්න පාසලේ පොත් වගේකුත් තිබුණා මේ බෑගය තුල ආයෙත් ඉරිගාල නෙවෙයි සෝරි එතන සහ කියලා දානම්කෝ සහ පාසලේ පොත් වගේකුත් තිබුණා මේ බෑගය තුල වැරදුනා බලන්න මම YouTube ආයෙ කියන රුපියල් 2000ක් බෑගය තුල එපමණක් නොව ඒකේ විද්‍යා සටහන් පොත් වගේකුත් තිබුණා අනේ හදාගන්න එක මේ ගැත්තාට අද අනුකම්පා කරන්න මේ ගැත්තාට අද අනුකම්පා කරන්න චුචුක් ගන්නවා මට ඇහුණා ඒක කරන්න එපා මට පොත් වගේකුත් තිබුණා මේ බෑගය තුල මට මේ බෑගය ලැබුණේ පාසලේ සෙල්ලම් පිට්ටනියේ තිබිලයි දන්න විදිහට හරියට ගලපන්න බාවෙන්න එපා ලබන සතියේ මම ඉන්නවා හැබැයි ලියන්න තුනක් ඉන්න එපා ඔන්න කිව්වා ඉදිරියට යන්න ඕන නම් දෙන වැඩ හරියට කරන්න full stop මේ බෑගය ඔබගේ නම් එතකොට එතනට if කියන එක එනවා if this bag මේ බෑගය ඔබගේ නම් ඔබට පුළුවන් contact කරන්න මේ TP අංකයට දාන්න කැමති අංකයක් හෝ එන්න සඳුදා ලබන සතියේ පාසල් විවේක කාලය තුලදී
හලාවත ආනන්ද විද්‍යාලය. හලාවත ආනන්ද විද්‍යාලය. හොඳයි 10ක් ඉවරයි. පුදුම සැනසීමක් අද තියෙන්නේ. වෙනද නම් මට චූට්ටක්ක මාංශයක් දැනෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන මාංශයක් දෙමින්නෙම නෑ මට. නේද? ඕගොල්ලොත් නෑ. මමත් තනියෙන් අසනීපත් වෙලා, ලෙඩ වෙලා, පා වෙලා ඉන්න වෙලාවක මේක කරන්නේ. චූට්ටක් එහෙමෙන් අර සිංහල පැටලුණා. ඒ ගැන අනුකම්පා කරන්න. හොඳයි එහෙනම් අද ටිකක් වැඩිපුරක් කියලා තියෙනවා. වේලාව පැයක්නේ සාමාන්‍යයෙන් අපි කරන්නේ උනාට ඊට වඩා හැමදාම හැබැයි මම පැයම කරන්නේ නෑ. පැය ටිකක් වැඩිපුරත් කෙරෙනවා. alright එහෙනම් ළමයිනේ අදට මම සමු ගැනීමටයි සූදානම. මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා අද වීඩියෝ එකේ ඒකාකාරී නම් ඒ ගැන සමා වෙන්න 12 වෙනි වීඩියෝ එක නැවත ඇක්ටිව් විදියට අපි යමු විදියට ජීවත් වෙලා හිටියොත් එහෙම. right okay we'll grab me next week also at the same time. Till then, I wish you all the best. Bye bye. Bye bye. Have a nice evening.